මම නීතිඥ නුවන් වැල්ලන්තුඩාව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නියෝජනය කරමින් ජාතික සංවිධාන සම්මේලනයේ සහභාගී වෙනවා. ලංකාවේ ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ සම්බන්ධීකාරක හැටියට මුලින්ම වැඩම වදාළ අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසර ප්‍රාර්ථනා කර සිටිනවා. අපි මේ මාධ්‍ය සාකච්ඡාව කැඳෙව්වේ දැන් මේ අවස්ථාව වෙන විට රටේ පළාත් සභා මැතිවරණයේ පැවැත්විලි පිළිබඳ යම්කිසි කසුකුසුවක් පැවැත්වෙන නිසා විශේෂයෙන්ම අපේ ගෞරවනීය මහා සංඝරත්නයේ කරුණු පෙන්වා දීපු ආකාරයට පළාත් සභාව කියලා කියන්නේ අපේ රටේ ජනතාවට නැත්නම් පරමාධිපත්‍ය බලයේ තියෙන මේ රටේ ජනතාවගේ ඉල්ලීමක් හැටියට මේ රටේ ව්‍යවස්ථාවට නැත්නම් මේ රටේ ආණ්ඩු ක්‍රමයට ඇතුළත් වෙච්ච ව්‍යුහයක් නෙමෙයි. විශේෂයෙන්ම 1987 වෙනකොට ඉන්දියානු පරිප්පු ආක්‍රමණය කියලා අපි හොඳට දන්න අපේ රටේ ස්වාධිපත්‍යයට අභියෝග කරලා ස්වාධිපත්‍ය දූෂණය කරලා ඉන්දියාව විසින් බලහත්කාරයෙන් අපිට දෙපු දරුවා තමයි අවජාතක දරුවා තමයි පළාත් සභාව කියලා කියන්නේ. දැන් මේ අවස්ථාව වෙන විට අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරපු ආකාරයට පළාත් සභාව හඳුන්වා දුන්නේ ඊනියා දෙමළ ප්‍රශ්නයට සුදුමක් හැටියට. අපේ නිරන්තරයෙන් අහපු ප්‍රශ්නේ තමයි දෙමළ ජනතාවට දෙමළ වීම නිසා ඇතිවෙච්ච අනන්‍ය ප්‍රශ්නේ මොකක්ද කියලා. ඒතකොට ප්‍රශ්නයකුත් නැතුව දීපු උත්තරයක් මේක. ඒතෙන්දි තියෙන ප්‍රශ්නේ තමයි අපේ නායක ස්වාමීන් වහන්සේ සඳහන් කරපු ආකාරයට ප්‍රශ්නේ තිබුණ වෙන දිහායක උත්තරේ දුන්නේ වෙන දිහායක. එතකොට අර සද්ධර්ම රත්නාවලිය ඔබ වහන්සේ කිව්වා වගේ පයබර වායකට පිටිකර බෙහෙත් බඳිනවා වගේ උතුරු නැගෙනහිර පළාත් සභා උතුර සහ නැගෙනහිර කියන පළාත් සභා දෙක අවුරුදු ගණනාවක් ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ පළාත් සභා දෙක ක්‍රියාත්මක වෙන්න ප්‍රධාන හේතුව උනේ ඒ ප්‍රදේශයේ තීච්ච LTT ෆැසිස්ට් පාලනය නිසා, ත්‍රස්තවාදය නිසා. ඒතර අපි මේවර 2019 නොවැම්බර් මාසෙත් ඒ වගේම පසුගිය මැතිවරණයේදීත් මේ රටේ මේ ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව බලයට පත් කරේ මේ රටේ මහා සංඝරත්නයේ ප්‍රමුඛ ජාතික බලවේග. ඒතර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාටත් ඇතුළු මේ පිරිසට මේ රටේ ජනතාව වෙන විශ්වාසනීය ජාතිකවාදී ජනවරමක් ලබා දෙන්න හේතු වුණේ 2009 මැයි මාසේ 18 වෙනිදා නන්දිකඩල් කලපුවේදී අවසන් කරපු ඊළාම් යුද්ධය නිසා ප්‍රභාකරන් ඝාතනය කළා. ඒතර ප්‍රභාකරන් ඝාතනය කළාට ප්‍රභාකරන්ට ජීවය සපයවපු දෙමළ නිජ භූමි මිත්‍යාව තමයි මේ පළාත් සභාව සඳහා පදනම් වෙලා තියෙන්නේ. එදා 50ට 50 අරගෙන ආවෙත් එහෙම නැත්නම් චෙලොනායකම් බණ්ඩාරනායක කිසුම ආවෙත් ඊළඟට වඩුක්කඩේ සම්මේලනය ආවෙත් තිම්පු සාකච්ඡා ආවෙත් පළාත් සභාවෙත් මේ සියල්ලම ආවේ එකම පදනමකින්. ඒ ව්‍යාජ මිත්‍යාව මත පදනම් වෙලා තමයි ප්‍රභාකරන් යුද්ධයට ගියේ. ඒ නිසා අපි යුද්ධයකින් අපේ රටේ ත්‍රස්තවාදී දෙමළ ත්‍රස්තවාදී පරාජයට පත් කළා නම් ඒකට ජීවය සපයපු මේ මතවාදයත් පරාජයට පත් කරන්න ඕනේ. එක පැත්තකින් ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය වගේම ඒ මිත්‍යාවට බලගන්නවපු දේශපාලනික ආයතන ව්‍යුහය තමයි පළාත් සභාව කියලා කියන්නේ. අද උදේ මම බැලුවා අපේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රතිපත්ති සංග්‍රහ මේ ප්‍රතිපත්ති ප්‍රකාශය සෞභාග්‍ය දැක්ම ඒකේ තුන්වෙනි කොටසේ සුරක්ෂිත රටක් කියන එක ඉතා පැහැදිලිව එතුමා ජනතාවට ප්‍රතිඥාවක් දීලා තියෙනවා. ජනතාව ඒ සඳහා වරමක් දීලා තියෙනවා. එතුමා කියලා තියෙනවා මේ රටේ ශ්‍රී ලංකාවේ ඒකීය රාජ්‍යයක් බව රාජ්‍යයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යාමටත් ඊට එරෙහිව යන්නා වූ ඕනෑම බලවේගයක් පරාජයපත් කිරීමටත් කටයුතු කරනවා කියන එක. ඒතර ඒකීය රාජ්‍යයක් කියන එකට තියෙන පළවෙනි අභියෝගය ඇවිල්ලා මිලිටරි අභියෝගයක් නෙමෙයි. ප්‍රභාකරන්ගෙන් මේ ත්‍රස්තවාදී අභියෝගය තිබුණා. ඒක මේ රටේ රණවිරුව පරාජයටපත් කළා. හැබැයි ඒකීය භාවය කියන එක අපිට ව්‍යවස්ථානුකූලව සහ දේශපාලන වශයෙන් උත් අභියෝගයට ලක් වෙනවා නම් ඒකෙන් ප්‍රයෝජනයක් ඇති වෙන්නේ නැහැ. ඒකීය රාජ්‍යයක් කියලා කියන්නේ එකම තනි මධ්‍යම ආණ්ඩුවක් විසින් සියලුම බලතල රට පුරාම පාලනය කරන බල අධිකාරියක්. හැබැයි අපි දන්නවා 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ආවට පස්සේ මේ රටේ බල අධිකාරීන් දෙකක් නිර්මාණය වුණා. අපේ රටේ පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කරන්න තියෙන හැකියාව සීමාවපත් වුණා. විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට නීති සම්පාදනය කරන්න තියෙන හැකියාව සංවෘත ලැයිස්තුවට සීමා කරලා ඒ වගේම සමගාමී ලැයිස්තුව සහ පළාත් සභා ලැයිස්තුව කියලා ලැයිස්තු තුනක් හදලා තියෙනවා. ඒකට පළාත් සභාවට පුළුවන් පළාත් සභා ලැයිස්තුවට නීති සම්පාදනය කරන්න. ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? මධ්‍යම ආණ්ඩුව අර දිවිනැගුම පනතේ සිද්ධ වුණා වගේ මධ්‍යම ආණ්ඩුව යම්කිසි පළාත් සභාවට අදාළ වන බලපාන විෂයක් සම්බන්ධයෙන් නීති සම්පාදනය කළොත් අනිවාර්යයෙන්ම පළාත් සභාවේ කැමැත්ත ලබා ගත යුතුයි. මේකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද? මධ්‍යම ආණ්ඩුවේ අපි දියවන්නාවේ මැද තියෙන ওই දකින්න පාර්ලිමේන්තුවට සමාන තවත් ව්‍යවස්ථාදායකයන් නැත්නම් පාර්ලිමේන්තුව අපේ ස්වාමීන් වහන්සේ කියපු විදිහට 9ක් මේ රටේ බිහි වෙලා තියෙනවා සමාන්තරව. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය සම්බන්ධයෙන් විශේෂඥයෙක් වෙන ඒවි ඩයිසි තමන්ගේ ෆෙඩරල් රාජ්‍ය කියන කෘතිය. ඒකේ තමයි ෆෙඩරල් රාජ්‍යයක් ආණ්ඩුක්‍රමයක් සම්බන්ධයෙන් තියෙන ප්‍රශස්තම ග්‍රන්ථ විදිහට සැලකන්නේ. ඒකෙදි කියනවා යම්කිසි රටක එකට සමාන්තර තමන්ගේ විෂයපතයන් තුළ ස්වාධීන අධිකාරියක් සහිත සමාන්තර ව්‍යවස්ථාදායක ආයතන දෙකක් තියෙනවා නම්
ඒක ෆෙඩරල් රාජ්‍යයක් කියලා. අපි 1987 යන්තම් අර එකට එකකින් ගොඩගත්ත නඩු තීන්දුව නිසා මේක ෆෙඩරල් කියලා කිව්වේ නැති වුණාට අපේ රටේ තියෙන්නේ මේ වෙනකොට ඔන්න මෙන්න ෆෙඩරල් රටක්. ඔන්න මෙන්න ෆෙඩරල් රටක්. ඒතර අපි අවුරුදු 2කමාරක් තිස්සේ 3ක් තිස්සේ පළාත් සභා ඡන්දෙ තියන්නේ නැතුව පළාත් සභා නැතුව මේ රට ගෙනිච්චා. අපේ හෘදය වස්තුවට ලේ ගෙනියන යම්කිසි නාලිකාවක් දමනියක් අහෝසි වුණොත් එහෙම කැඩුනොත් එහෙම අපේ ජීවිතය අපිට නැති වෙනවා. ඒ කියන්නේ අපිට අත්‍යවශ්‍යයි. හැබැයි මේ පළාත් සභා නැතුව අපි මේ රට අවුරුදු 2කමාරක් ගියා. මේ රටේ මිනිස්සු ඇවිල්ලා පළාත් සභාව ඕනේ කියලා ඉල්ලුවේ නැහැ. මේ පළාත් සභාව ඕනේ කියලා කියන්නේ අර රැකියා විරහිත පළාත් සභා മന്ത്രി සංසදීය පමණයි. අර අපේ ස්වාමින් වහන්සේ කිව්වා වගේ මේ රැකියා විරහිත පළාත් සභා മന്ത്രിවරු තමයි මේ ආණ්ඩුවේ සහ අනික ආයතනවල දේශපාලන පක්ෂවල ඉන්න නායකයෝ පෝෂණය කරන්නේ. ඒගොල්ලන්ගේ පෝස්ටර් ටික ගහන්නේ, කඩේ යන්නේ, සෙනග අදින්නේ, ඒ වැඩ ටික කරන්න ගමේ ඉන්න හෙන්චයියා පෝෂණය කරන් තමයි මේ පළාත් සභා ක්‍රමය තවදුරටත් ඕනෙලා තියෙන්නේ. විශේෂයෙන්ම පළාත් සභා අපි මේ විසඳුමක් ඕනේ කියලා ගෙනාවට පස්සේ අවසාන වශයෙන් විසඳුම ගෙනාවේ උතුරේ මිනිස්සුන්ට නම් අන්තිමට මොකද උනේ? විග්නේශ්වරන් හිටපු මහා ඇමතිවරයා මේ මධ්‍යම ආණ්ඩුවෙන් එවපු මුදල් ටිකත් එවපු ප්‍රතිපාදන ටික සම්පූර්ණයෙන් හරවලා ආපහු වෙව්වා. මධ්‍යම ආණ්ඩුවෙන් පළාත් සභාවට යවුවාම සල්ලි සංවර්ධන කටයුතු කරන්න ඒක පාවිච්චියට ගන්න නැතුව සංවර්ධන කටයුතුට යොදවන්න නැතුව විග්නේශ්වරන් ආපහු වෙව්වා. මොකද්ද මේකෙන් කරන්නේ? පළාත් සභාව පාවිච්චි කරලා අර දෙමළ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා කියන තුවාලේ හාරගෙන කනවා. ඒතර මේ තුවාලය පවත්වගෙන යන්න මාධ්‍යයක් හැටියට තමයි මේ වෙනකොට පළාත් සභාව පාවිච්චි වෙන්නේ. නිසා මම වැඩිදුරට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජයතිලක මහත්මයාත් ඉන්න නිසා එක වශයෙන් අවසාන දවසේ එක කරුණක් කියන්න කැමති. දැන් මේ ප්‍රශ්නේ විසඳන්න ගියාම අපිට දිකන ලොකු ජාත්‍යන්තර මේ මැදිහත් වීම තියෙනවා, ඉන්දියාව බලපෑම් කරනවා කියලා තමයි ලොකු මේ මහාචාර්යවරු මේ වෙනින් පක්ෂපාතීව කටයුතු කරන NGO නඩේ කියන්නේ. මේක කරන්න බෑ. මේක කළොත් ඉන්දියාව තරහ වෙනවා. හැබැයි ඉන්දියාව මේක කරලා අපිට උදාහරණයක් දීලා ආදර්ශයක් දීලා තියෙනවා. මෝඩි රජය නරේන්ද්‍ර මෝඩිගේ රජය 2017 බලයට ඇවිල්ලා කිව්වා කාශ්මීර ප්‍රාන්තයට දීලා තියෙන සුවිශේෂී බලතල අහෝසි කරන්න ඕනේ කියලා. ඒ වෙලාවේ මෝඩි රජයට බලයක් ලැබුණේ නැහැ. හැබැයි මෝඩි රජය ඊළඟ සැරේ ඡන්දෙ ඉල්ලුවා අපි මේක අහෝසි කරනවාමයි කියලා. මොකද්ද කාශ්මීර ප්‍රාන්තයට දීලා තියෙන සුවිශේෂී බලතල? ඉන්දියානු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 370 වෙනි වගන්ති යටතේ කාශ්මීරයට වෙනම නීතියක් තියෙනවා. ඉන්දියාවේ අනිත් ප්‍රාන්තවලට බලපාන නීතිය කාශ්මීරට අදාළ වෙන්නේ නැහැ. කාශ්මීරයට තියෙන වෙනම දීපල නීතියක්, වෙනම පුද්ගල නීතියක්, වෙනම පුරවැසිභාවයක් තියෙනවා, වෙනම කොඩියක් තියෙනවා, වෙනම ව්‍යවස්ථාදායකයක් තියෙනවා. හැබැයි මෝඩි මේ සැරේ ඇවිල්ලා ලෝක සභාවේ රාජ්‍ය මන්ත්‍රී සභාවේ ඡන්ද දෙකම අරගෙන තුනෙන් දෙක අරගෙන ඒක අහෝසි කළා. ඒ නිසා ගෝඨාභයට යන්න ඕනේ පාර නරේන්ද්‍ර මෝඩි පෙන්නලා තියෙනවා. කවුරු හරි කිව්වොත් මේ ඉන්දියාව තමයි මේකට මැදිහත් වෙන්නේ, ඉන්දියාවේ බලපෑමටයි මේක නතුනේ කියලා. ඒක කියන්න තියෙන ප්‍රධාන උදාහරණය තමයි ඉන්දියාවෙන් ඉගෙන ගන්න. මෝඩිගෙන් ඉගෙන ගන්න. මෝඩි කරලා පෙන්නුවා කොහොමද කාශ්මීරට තියෙන ස්පෙෂල් ස්ටේටස් නැත්නම් විශේෂ තත්ත්වය අවශ්‍ය කරන්න කියලා. නිසා Tamanට ගැම්ම තියෙනවා නම් Tamanට දීපු ජනවර්මේ රුවන්වැලි සෑයට ඉස්සරහට ගිහලා දීපු ප්‍රතිඥා දීලා බාරගත්ත ජනවර්මේ බලය තමුන් එක්ක තියෙනවා කියන විශ්වාසය උසතුව තියෙන්න ඕනේ. මේ ස්වාමින් වහන්සේලා මේ මේ රටේ ජාතික බලවේග සියල්ල ගෝඨාභය රාජපක්ෂ මැතිතුමත් එක්ක ඉන්නවා. ඒ හැබැයි මේ වැඩේ කරන්න අපේ ජාතික වරම දීපු මාර්ගෝපදේශ තුල ජනතාක් තුරදී ජනවරම එතුමාත් එක්ක තියෙනවා. ඒ වගේම තමයි අවසාන වශයෙන් දැන් 20 වෙනි සංශෝධනයේ සම්මත වුණා. ඒ සම්මතන වෙලාවේ ජනාධිපතිතුමා බොහොම සංවේදී වෙලා අපේ ගවින්දු කුමාරතුංග මන්ත්‍රීතුමා ඊළඟට විමල් වීරවංශ මන්ත්‍රීතුමා ගම්මන්පිල මේ හිටපු ජාතිකවාදී නියෝජනය කරපු මන්ත්‍රීවරු ඒ 20 වෙනි සංශෝධනයේට අත ඉස්සුවේ ඊළඟ අලුතෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගේනවායි කියලා. ඉතින් අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනවා නම් ඒ අලුත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ නියෝජනය වෙන්න ඕනේ මේ රටේ ජාතිකවාදී ජනවරම. ඒ ජාතිකවාදී ජනවරම තුළ අපේ ස්වාමින් වහන්සේලා 1987 දේශප්‍රේමී අපේ මෞබිම සුරකීමේ ව්‍යාපාරයත් එක්ක ආපු සරගලයත් එක්ක මෙරට ඉතා පැහැදිලිව පළාත් සභාවේ පාකිමක තිබුණා. ඒ අරගලය තමයි දේශප්‍රේමී මේ මෞබිම සුරකීමේ ව්‍යාපාරය තමයි ඒ අරගලය අරගෙන ආවේ. ඒතර ඒ අරගලේ තීච්ච පළවෙනි දේ තමයි අපිට පළාත් සභාව එපා කියන එක. මේ අපේ ස්වාමීන් වහන්සේලා අදත් කියන්නේ ඒකයි. ඒ නිසා ඒ ජනවර්ම තුලින් ආපු එන ව්‍යවස්ථාවක් නම් ඒකේ පළාත් සභාව තියෙන විදිහක් නැහැ. එහෙමනම් අපිට තියෙන ප්‍රශ්නේ මේ කඩිමුඩියේ ව්‍යවස්ථාවක් එනවයි කියලා മന്ത്രിවරුන්ට පොරොන්දුවකුත් දීලා තියෙනවා නම් රටට පොරොන්දුවක් දීලා තියෙනවා මේ පළාත් සභාව තියෙන අවශ්‍යතාවය මොකද්ද? ඒ නිසා එදා මේ මාස දෙකකට ඉස්සෙල්ලා 20 වෙනි සංශෝධනයට අත උස්සපු ජාතිකවාදී මත නියෝජනය කරන മന്ത്രിවරුන්ට වගකීමක් තියෙනවා. පළාත් සභාව තියන්න මැතිවරණය තියෙන එක වළක්වා ගැනීම සඳහා පාර්ලිමේන්තුව තුලත් අනිකුත් ජාතික තලයන් තුලත් හඬ නගන්න. එහෙම කළොත් විතරයි ඔවුන්ට දීපු ජාතික වර්ම සැබෑ ජාතික වර්මක් බවට පත් වෙන්නේ. අපි මේ අභියෝගය මේ മന്ത്രി කණ්ඩායමටත් මේ අවස්ථාවේදී බාර කරනවා.